එහෙනම් දරුවනි ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ පවතින 15 වෙනි ඒකකය. 15 වෙනි යුනිට් එක කිව්වත් කමක් නැහැ. මොකක්ද ඒකකය? සත්ව පාලන මූලධර්ම. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒකකය යටතේ හමු වන 6 වෙනි පාඩම. මේකට අපි කියන වසුපැටවුන් පාලනය කියලා. එතකොට මේ යටතේ අපි කතා කරන්න යන්නේ මේ වසුපැටවා කියන සත්වයා ප්‍රසූතියේදී මොකද කරන්නේ? ඊට පස්සේ ඇද්දලි කරන්නේ කොහොමද? එයා පාලනය කරන්නේ කොහොමද? ආදී දේවල්. දැන් මේ ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් ළමයි දැනගන්න ගව පාලනය නැත්තම් සත්ත්ව පාලනය කියලා කියන්නේ මූලික වශයෙන්ම අපි ගැන පොඩි මතක් කිරීමක් කරගත්තොත් ළමයි සත්ත්ව පාලනය කියලා කියන්නේ මූලික වශයෙන්ම අපි මේ අර්ථي කතා කරන්න යන සත්ත්ව පාලනය පිළිබඳවයි. ළමයි දැනගන්න සත්ත්ව පාලනය කියලා කියන්නේ මූලික වශයෙන්ම ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා ගොවිපල් සතුන් ඇති කරන එකයි. එතකොට ආර්ථික නිෂ්පාදනයක් ලබා ගන්න මේ ඇති කරන සතුන්ට අපි කියනවා ෆාම් ඇනිමල්ස්ලා හෙවත් ගොවිපල් සතුන් කියලා. එතකොට ළමයි මේ ගොවිපල් සතුන්ගෙන් අපි කිසියම් ආකාරයක ආර්ථික වූ නිෂ්පාදනයක් තමයි ලබා ගන්නේ. මස්, කිරි, බිත්තර, සම්, ලොම් ආදී දේවල්. එතකොට මේ සඳහා ඇති කරන සතුන් ගොවිපල් සතුන් වන අතර මේගොල්ලන්ගේ ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය මත අපි ආකාර දෙකකට වර්ග කරනවා. එකක් තමයි මේ ගොවිපල් සතුන් අපට දක්වන්න පුළුවන් සරල ආමාශය සතුන් වශයෙන්. දැන් ළමයි ගොවිපල් සතුන්ගේ සරල ආමාශය සතුන් යටතේ අපි කතා කරනවා කුකුලා පිළිබඳව. ඒ වගේම ඊළඟ කාණ්ඩයට අපි කියනවා සංකීර්ණ ආමාශය සතුන් කියලා. මේගොල්ලන්ගේ ලක්ෂණය වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ ආමාශය නැත්නම් ආහාර මාර්ග පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය සාපේක්ෂව සංකීර්ණයි. මේ යටතේ අපි කතා කරනවා ගවයා පිළිබඳව. එතකොට ඒ නිසා අපි සත්ත්ව පාලනයේ මූලධර්ම වශයෙන් ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනයේ තත්ත්වය, ඒ වගේම සත්ත්ව පාලනය දියුණු කිරීමට තියෙන විභවය, ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන කලාප, සතුන් මත පරිසරයේ බලපෑම, සත්ව ආහාර, සතුන්ගේ පෝෂණය, සතුන්ගේ ආහාර ජීර්ණක පද්ධති. මෙන්න මේ මූලධර්ම ටික කතා කළාට පස්සේ අපි කතාව පටන් ගන්නවා සංකීර්ණ ආමාශය සතුන් විදිහට ගවයින් ඇති කිරීම ගැන. එතකොට මේ ගව පාලනය යටතේ අපි සතුන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවන් වල ඒගොල්ලෝ නඩත්තු කරන ආකාරය නැත්නම් පාලනය කරන ආකාරය ගැන සාකච්ඡා කරනවා. මේ යටතේ කරන එක සාකච්ඡාවක් තමයි මේ වසු පැටවුන් පාලනය. අපි ඒ ගැනයි මේ කතා කරන්නට යන්නේ. දැනගන්න වසු පැටවෙක් කියලා කියන්නේ ළමයි උපතේ සිට වසරක් දක්වා කාලය වෙනවා. එතකොට අපි වග බලා ගන්න ඕන අපේ ගොවිපලේ සෑම එළදෙනක්ගෙන්ම සෑම වසරකට වතාවක්වත් පැටවෙක් ලබා ගන්න. මෙහෙම සෑම වසරකට වතාවක්ම අපට වසු පැටවෙක් බැගින් ලබා ගන්න පුළුවන් නම් තමයි අපේ ගොවිපල තුළ උසස් පාලනයක් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපට සිද්ධ වෙනවා සෑම වසරකට වතාවක්ම වසු පැටවෙක් බැගින් ලබා ගන්න. එතකොට දැනගන්න මේ අනුව අපි ගත්තොත් එහෙම කිසියම් වසු පැටවකු ඒ වසු පැටවා ප්‍රසූතිය නැත්තම් බිහි වෙලා වසර එකක් දක්වා කාලයේදී අපි කියනවා එයාට වසු පැටවා කියලා. ඒ වසර එකකින් පස්සේ යාට අපි කියනවා නෑම්බියෙක් කියලා. නැත්තම් වර්ධනය වන නැත්තම් සතෙක් කියලා කියනවා. එයා ප්‍රසූත කළාට පස්සේ එයාපත් වෙනවා එළදෙනක් බවට. ඒතර මෙන්න මේ උපතේ සිට වසරක් දක්වා කාලය තමයි අපි වසු පැටවෙක් වශයෙන් සලකා බලන්නේ. මේ කාලය තුල කරන දේවල් තමයි අපි මේ යටතේ කතා කරන්නට යන්නේ. ඒ නිසා වසු පැටවාට අපි කියනවා උපතේ සිට වසරක් දක්වා කාලයයි උසස් පාලනයක් පවත්වා ගැනීමට නම් සෑම වසරකට වතාවක්ම වසු පැටවකු ලබා ගන්න ඕනේ. ඒක තමයි සත්ත්ව පාලනයේදී කාර්යක්ෂම ගව පාලනයක් යටතේ අපට යොදාගත හැකි උපාය මාර්ගය වන්නේ. හරිද ළමයි? හොඳයි. එහෙනම් අපට දැනගන්න වෙනවා ඊළඟට මේ නිවැරදිව හා ක්‍රමවත්ව වසු පැටවුන් පාලනය කිරීමේ වාසි නැත්තම් මෙහි පවතින වැදගත්කම. නිරෝගී නැත්තම් නිවැරදි විදිහට
ක්‍රමවත් පිළිවෙලකට වසු පැටවුන් පාලනය කිරීම මගින් අපට ලබාගත හැකි වාසි මොනවද කියන එක ගැනයි අපි මේ යටතේ සාකච්ඡා කරන්නට යන්නේ. ඒතර මේකේ අපිට රචනා ප්‍රශ්නයක් වුණත් දෙන්න පුළුවන්. නිරෝගී නැත්නම් නිවැරදි වසු පැටවුන් පාලනය මගින් ලබාගත හැකි ප්‍රතිලාභ හෝ වාසි මොනවද කියලා. බලන්න පළවෙනි වාසිය වශයෙන් දක්වලා තියෙනවා નિયમિત හා නිරෝගී බර සහිත වසු පැටවු ලබා ගන්න පුළුවන්. අපි දැන් පැටවා බිහිවන බරක් තියෙනවා, මවගෙන් ප්‍රසූත වන අවස්ථාවේ බරක් තියෙනවා. ඊළඟට එයාගේ වර්ධනයත් එක්ක යම් කාලයක් අවසානයේ බරක් ලබා ගන්න ඕන. එයා මාස 4ක් නැත්නම් අපි කියනවා මවගෙන් කිරි බොණ්ඩ දෙන එක නවත්තනකොට යම් බරක් පෙන්눔 කරන්න ඕන. ඒ වගේම අවුරුද්දක කාලයක් අවසානයේ යම් බරක් පෙන්වන්න ඕන. ඉතින් මෙන්න මේ નિયમિત බරවල් වලට පත්වීම අපි කොච්චර හොඳින් පාලනය කළාද කියන එක මත තීරණය වෙනවා. ඉතින් අපිට ඒ නිසා උසස් බරින් යුක්ත පැටවුක ඉදිරිපත් කරන්න ඕන නම් හොඳ පාලනය වැදගත් වෙනවා. දෙවෙනි එක තියෙනවා ඉහළ ශරීර ධාරිතාවක් සහිත එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක රළු ආහාර පරිභෝජනය කරන්න පුළුවන් දෙනුන් ලබා ගන්න ඕන. දැන් මෙතන නොකියවුන දෙයක් තියෙනවා. ඔය වසු පැටවුන් පාලනයේදී අපි එළදෙනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ බලනවා මේගොල්ලන්ගේ ලිංගිකත්වය. බිහි වූ පැටවා ගැහැණු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා බලනවා. බිහි වූ පැටවා ගැහැණු සතෙක් නම් විතරයි අපි ගොවිපළ තුල දිගටම නඩත්තු කරගෙන කිරි ලබා ගන්න යන්නේ. පිරිමි සතෙකු නම් අපි අවස්ථාවේම රංචුවෙන් අයින් කරනවා. සමහර ලාට මේ අයින් කරන කට්ටිය වෙනම පුද්ගලයෝ මිලදීගෙන ගිහිල්ලා මස් සඳහා ඇති කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔය කුඩා කාලේදීම ටිකක් වර්ධනනාට පස්සේ ඔය නොයෙකුත් මස් නිෂ්පාදන වලටම ලබා ගන්නවා ලොකු කරන්නේ නැතුව. ඉතින් දැනගන්න මේ අපි කිරි නිෂ්පාදනය කරන ගොවිපළක තියාගන්නේ ගැහැණු සතුන් විතරයි, පිරිමි සතුන් අයින් කරනවා. ඉතින් ඔතන වෙලා තියෙන ළමයි එළදෙනක් පැටව ප්‍රසූත කළොත් එහෙම අය ප්‍රසූත කරන පැටවුන්ගෙන් ගැහැණු හා පිරිමි අනුපාතය දල වශයෙන් එකට එකක් වෙනවා. ඒ කියන්නේ දල වශයෙන් කිව්වොත් එළදෙනක් පැටවු දෙදෙනෙක් ප්‍රසූත කළොත් එක්කෙනෙක් තමයි අපට ආර්ථිකව වැදගත් වැසි පැටවෙක් වෙන්නේ, අනික එක්කෙනා වසු පැටවෙක් වෙනවා. සත්ත්ව පාලනයේදී කිරිගව පාලනයේදී අපට වසු පැටවුන්ගෙන් ඊතරම් ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ඒගොල්ලෝ පුං සතුන් වශයෙන් ප්‍රජනනයේදී යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මස් පිණිස ඇති කරනවා හැර වෙන ප්‍රයෝජනයක් නැහැ. මොකද දැන් දිනුණු ගොවිපල් වල බර ඇදීමට පුං සතුන් යොදා ගැනීම එහෙම මහා පරිමාණව කරන දෙයක් නොවේ. ඉතින් ඒ නිසා අපිට වැසි පැටවෙක් ලබා ගත්තාම එයාගේ දේහයේ ධාරිතාව වැඩි නම් ඒ වැඩි ආහාර ප්‍රමාණයක් අරගෙන ඒකෙන් වැඩි ජීර්ණයක් ලබා දීලා එමගින් වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේහයේ විශේෂයෙන්ම උදර කෝරයේ ධාරිතාව වැඩි නම් ඇයගේ ආහාර ගැනීමේ ධාරිතාව වැඩි. ඒ සමග එම ආහාර කිරි බවට පත්වීමේ ධාරිතාවත් නැත්නම් තේරණ භාෂාවෙන් කිව්වොත් කිරි අස්වැන්නත් වැඩි වෙනවා. ඒ නිසා උසස් තත්ත්වයේ වසු පැටවුන් පාලනය කිරීමෙන් අපි નિયમિત නිරෝගී පැටව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් දේහධාරිතාවයකින් යුක්ත පැටව බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගෙන් හොඳ වර්ධනය වූ එළදෙනුන් හා එමගින් නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දිගු ආර්ථික ආයු කාලයක් සහිත දිරියෙන් හා නිෂ්පාදනයෙන් වැඩි සතුන් ලබා ගන්න පුළුවන්. දැනගන්න කිසියම් එළදෙනක් කිරි ලබා දෙන්න පටන් ගත්තට පස්සේ ඇයගෙන් ආර්ථික වූ නිෂ්පාදනයක් සහිත කිරි ලබා ගන්න පුළුවන් කාල පරාසයට කියනවා ආර්ථික ආයු කාලය කියලා. ඇත්ත කතාව මේකයි. සාමාන්‍ය එළදෙනක් අපි ගත්තොත් එහෙම කිරි නිෂ්පාදනය ආරම්භ කළාට පස්සේ බොහෝ විට එළදෙනුන් සතුව පවතින්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. අපි එක්සක්ෂයට කාලේ වසර වලින් දාලා මේගොල්ලන්ගේ කිරි නිෂ්පාදනය y අක්ෂයට දාලා ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් මේ විදිහට අපට කිරි නිෂ්පාදනයේ පටන් අරගෙන දැන් මේ කාලේ වසර වලින් දක්වන්නේ පළවෙනි වසර නැත්නම් කිරිමුර කියලා කියනවා මේවට. කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කළාට පස්සේ අඛණ්ඩව කිරි ලබා දෙන කාල පරාසය ලැක්ටේෂන් පීරියඩ්ස් එවත් කිරිමුර වෙනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි ඕම යනවා. වෙලා තියෙන්නේ පළවෙනි කිරිමුරේට වඩා සාමාන්‍යයෙන්
හොඳ නිෂ්පාදනයක් දෙවෙනි එකේදී ලැබෙනවා. ඊට වඩා හොඳ එකක් තුන්වෙනි එකේ ලැබෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකක්ද? ක්‍රමානුකූලව කිරි නිෂ්පාදනය අඩු වෙන්න පටන් ගන්නවා. ඕක තමයි ඇත්ත කතාව. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි වගේ වෙනකොට නිෂ්පාදනයේ ක්‍රමානුකූලව අඩු වෙනවා. එතකොට මේක අපි ගත්තොත් එහෙම එයාගේ නිෂ්පාදනයේ හෝ නිෂ්පාදන වටිනාකම කියලා මේ සත්තු ඇති කරන්න යන කොස්ට් එකක් හේවත් පිරිවැයක් තියෙනවා. සත්තුන්ට ආහාර පාන දීලා එයාව හදාගන්න යන වියදමක් තියෙනවා. ඒ වියදම අපිට මෙහෙම දක්වන්න පුළුවන් වයියක්ෂී මේ විදිහට. මේ තියෙන සත්ත්ව පාලන වියදම ගත්තොත් ඉකොනොමිකල් ස්ටේජ් එක කියලා කියන්නේ ආදායම වැඩි වියදම අඩුයි. මේක ආර්ථික අවස්ථාව වෙනවා. සතුන් නැති කිරීමේ ආර්ථික කලාපයේ ලක්ෂණය තමයි වැඩි ආදායමක් ලැබෙනවා වියදම පොඩ්ඩයි. ඒ නිසා මේ කලාපය තුළ සත්තු හදන එක ඉකොනොමිකල් වෙනවා. කිසියම් අවස්ථාවක තියෙනවා මේ වාගේ සීමාකාරී ලක්ෂයක්. එතනින් පස්සේ මොකද වෙන්නේ? වියදම වැඩි ආදායම අඩුයි. ඒ වාගේ වෙලාවට අපි සතුන්ව හංචුවෙන් අයින් කරනවා. මෙන්න මේකට අපි කියනවා ඉකොනොමිකල් ලයිෆ් ස්පෑන් එක ඒවත් ආර්ථික ආයු කාලය. එතකොට මේක හොඳ පාලන තත්ත්ව ලබා දුන්නොත් අපිට වැඩි කරගන්න පුළුවන්. දුර්වල පාලන තත්ත්වයට යටතේ සතුන්ගේ වැඩි කරගන්න පුළුවන්. කිසියම් සතෙකුගෙන් නැත්නම් කිසියම් ගවයෙකුගෙන් ආර්ථිකව ලාභදායී නිෂ්පාදනයක් හෝ කිරි නිෂ්පාදනයක් ලබාගත හැකි කාල පරාසයට අපි කියනවා ආර්ථික ආයු කාලය කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ ආර්ථික ආයු කාලයට. මේකට අපි සිංහලෙන් කියනවා ඉතින් ආර්ථික ආයු කාලය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා මේකට අපි ඉකොනොමිකල් ලයිෆ් ස්පෑන් කියලා. මේ ආර්ථික ආයු කාලය තුළ සතුන් නඩත්තු කරගන්න එක වැදගත් වෙනවා. ඉන්පසු අපි මේ සතාව රංචුවෙන් අයින් කිරීමක් හෙවත් පිටලෑමක් කළ යුතුයි. නැත්නම් එයාට වීදම් කරන ආර්ථිකව ඵලදායී නැහැ. එතකොට හරියට පාලනය කළොත් දිගු ආර්ථික ආයු කාලයක් සහිත දිරියෙන්, ඒ කියන්නේ කටුක තත්ත්ව දරා ගැනීමේ හැකියාව හා නිෂ්පාදනයෙන් ලැබෙන නිමැවුම් හෝ ක්‍රී ප්‍රමාණය වැඩි සත්තු ලබා ගන්න පුළුවන්. සතුන් ඉක්මනින්ම ලිංගික පරිණතියටපත් වෙනවා. ඒ කියන්නේ සතුන් ප්‍රජනනයට යොදා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපිට ඉක්මනට ගැප් ගන්නවල ඒගොල්ලන්ගෙන් පැටව ගන්න පුළුවන් නිසි වසු පැටවුන් පාලනය කළොත්. ඒ වගේම පළමු වසර දෙකමාර තුලම පළමු පැටියා ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වසු පැටවා ඉපදිලා වසර දෙකමාරක් ගත වෙනකොට පළවෙනි පැටියා ලබා ගන්න පුළුවන් හරියට පාලනය කළොත්. ඒ වාගේ නිසි පරිදි වසු පැටවුන් පාලනය කිරීමේ වාසි තියෙනවා අපිට. අනික තමයි නිසි පරිදි වසු පැටවෙක් පාලනය කරලා තියෙනවා නම් ඒ වසු පැටවා අනාගතයේදී එළදෙනක් බවට පත් වෙලා ගර්භණී අවස්ථාවට පත් වුනහම ඇයට නිරෝගී හා ශක්තිමත් පැටවෙක් ප්‍රසූත කරන්න පුළුවන්. ඇය කුඩා කාලේ හොඳට පෝෂණය ලබාගෙන තිබුණ නැත්නම් හොඳට පාලනය කරලා නැත්නම් ඇයට නිරෝගී වසු පැටවකු ප්‍රසූත කරගන්න බැරි වෙනවා. ඒ වගේම මෙහෙම හරියට පාලනය කළොත් අපට සෑම වසරකට වතාවක්ම වසු පැටවෙක් බැගින් බිහි කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උපතේදී ඒ වගේම පළමු ඉපදිලා සති දෙකක් තුනක් යනකම් පැටවු මිය යනවා ඉපදුනාට පස්සේ. නමුත් නිසි පරිදි වසු පැටවු පාලනය කළා නම් මෙන්න මේ පැටවු මරණ අපට අවම කරගන්න පුළුවන්. මේ පැටවු මරණ අපට අවම කරගන්න පුළුවන්. නිසි පරිදි වසු පැටවුන් පාලනය කිරීම. ඉතින් අපෙන් ඇහුවොත් එහෙම නිසි පරිදි වසු පැටවුන් පාලනය කිරීම වැදගත්කම මේ පොයින්ට්ස් දක්වන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට බලන්න යනවා වසු පැටවාගේ වර්ධනයේ පවතින ජීවිත කාලයේ පවතින කොහොමද මේක පාලනය කරන්නේ? වසු පැටවෙකුගේ විශේෂ වර්ධන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි උපතේදී මේකට අපි කියනවා නියෝනේටල් ස්ටේජ් එක කියලා. උපතේ සිට සති 3ක් දක්වා කාලයක් තියෙනවා. සති 3 සිට කිරිවැරීම දක්වා සාමාන්‍යයෙන් මාස 4ක් විතර කාලයක් තියෙනවා. එතන ඉඳලා අවුරුද්දක් දක්වා තියෙනවා. අපි වසු පැටවෙක් ගත්තොත් එහෙම අපට එයාගේ ජීවිත කාලය මෙහෙම අවධි වලට බෙදන්න පුළුවන්. මේ විදිහට. එකක් තමයි එයා බිහි වූ විගස නැත්තම් උපත. මේ උපතේදී
කරන පාලන ක්‍රියා තියෙනවා. මේවාට තමයි ඔය නියෝනේටල් කියලා කිව්වේ. ස්ටේජ් එක කියන්නේ උපත් විගස. ඊළඟට උපදින තැන ඉඳලා සති 3ක් දක්වා කාලය වැදගත් වෙනවා දෙවනුව. ඊළඟට මේ සති 3 ඉඳලා ඉදිරියට සම්පූර්ණ කාලය සති 12ක් වෙනකන් අපට වැදගත් වෙනවා. මේ සති 12ක කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා පැටවාට කිරි දෙන එක නවත්තන්න හේවත් කිරි වැරීමක් කරන්න, වීනින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙන්න මේක තමයි දෙවෙනි අවස්ථාව. මේ පළවෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව උපතේ සිට සති 3ක් දක්වා, මේ තුන්වෙනි අවස්ථාව සති 3 ඉඳලා කිරි වැරීම දක්වා, මේ හතරවෙනි අවස්ථාව කිරි වැරීම ඉඳලා ඉස්සරහට මාස 6ක් හෝ 8ක් දක්වා මේ හතරවෙනි අවස්ථාව වෙනවා. මෙන්න මේ විදිහට අපි වසුපැටවුන් පාලනය කරන්න ගියාම වසුපැටවාගේ ජීවිත කාලය අවදි වලට බෙදෙනවා. පැටවා වශයෙන් ඉන්න වසරක කාලය උපතේදී සිද්ධීන් තියෙනවා. සති 3ක් යනකම් සිද්ධීන් තියෙනවා. එතන ඉඳලා සති 12 වෙනකම් සිද්ධීන් තියෙනවා. එතනින් පස්සේ තව සිද්ධීන් තියෙනවා. පසුපැටවුන් පාලනය යටතේ මේ එක එක අවධියකදී කරන දේවල් අපි දැනගන්න ඕනේ. එතකොට අපිට සම්පූර්ණ පසුපැටවුන් පාලනය අහුවෙලා තියෙනවා. දැන් මෙන්න තියෙනවා පළවෙනිම ක්‍රියාව. මොකක්ද? උපතේදී සිදු කරන ක්‍රියාවන්. පසුපැටවා විසින් නැත්නම් පසුපැටවා ප්‍රසූත වුණාට පස්සේ උපතේදී කරන ක්‍රියා තියෙනවා. ඉපදිච්ච හැටි කරන දේවල්. මුල් කිරි සපයන්න තියෙනවා. නියමිත ඉඩකඩ සපයන්න තියෙනවා. සත්තු හරියට පෝෂණය කරන්න තියෙනවා. අනිකුත් දේවල් කරන්න තියෙනවා. ඒ නිසා දැනගන්න වසුපැටවුන් පාලනය අපට ප්‍රධාන පියවර 5ක් ඔස්සේ කතා කරන්න පුළුවන්. එකක් තමයි එයා ඉපදුන හැටි කරන දේවල්, උපතේදී කරන ක්‍රියා. දෙවනුව එයාට මුල් කිරි සපයන්න ඕන. තුන්වෙනුව නියමිත ඉඩකඩ සපයන්න ඕන. හතර නිසි පරිදි පෝෂණය කරන්න ඕන. පස්වෙනුව හිවත් අවසානයේ අනිකුත් පාලන ක්‍රියා අවශ්‍ය වෙනවා. හන නීවරණය කිරීම නැත්නම් හංවඩු ගැසීම, කන් වල අංක ගහන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා කැස්ට්‍රේෂන් කරන්න පුළුවන්. බලමු ඒ වගේ දේවල් කරන්න තියෙනවා අපිට. එහෙනම් බලමු වසුපැටවුන් පාලනයේදී කරන පළවෙනිම ක්‍රියාව මොකක්ද මේ උපතේදී කරන්නේ කියලා. මෙන්න උපතේදී කරන ක්‍රියා ඉස්සෙල්ලාම කතා කරනවා. මෙතන කියනවා සාමාන්‍යයෙන් එළදෙනකගේ ගැප් කාලය දින 80යි දින 285යි. මේක තුනෙන් බෙදපුවාම මේක මාස වලින් ගත්තාම ආසන්න වශයෙන් මාස 10ක් පමණ වෙනවා. 9ක් 10ක් අතර වෙනවා. එතකොට මේ කාලය අවසන් වුණාට පස්සේ ඇය පැටවකු දමන ලක්ෂණ හේවත් ප්‍රසූතික ලක්ෂණ පෙන්눔 කරනවා. දැන් එහෙම කරලා ඇය පැටවා ප්‍රසූත කරනවා. පැටවා ප්‍රසූත කරපු හැටි මුලින්ම කරන්න ඕන දෙයක් තියෙනවා. පැටවා පිරිසිදු කරන්න ඕන. මේ පැටවා පිරිසිදු කිරීම යටතේ විශේෂයෙන්ම අපි ඉදිරියට මේ කතා කරાવી කළ යුතු දෙයක් තියෙනවා ළමයි. පැටවාගේ නාසයේ තැවරී ඇති ශ්ලේෂ්මල ඉවත් කරලා ඉන්න ඕන. පැටවා පිරිසිදු කරනවා කියන්නේ නාවනවා හෝ පිහ දානවා ඒ ඔක්කොටම කලින් පැටවා බිහි වෙලා තියෙනවා නම් නාසය හා අවට ඇති ශ්ලේෂ්මල ඉවත් කිරීමක් කරන්න ඕන. එතකොට නාසය හා ඒ අවට තැවරලා තියෙන මුඛය හා නාසය අවට තියෙන ඔක්කොම ශ්ලේෂ්මල රෙදි කැල්ලක් කරන් පිහ දැම්මට පස්සේ එයාට ගාලා ගැටලුවකින් තොරව ආශ්වාස කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට හුස්ම ගන්න විදියක් නෑ. දෙවනුව කරන්නේ එයාගේ ඇඟෙත් තැවරලා තියෙනවා අපද්‍රව්‍ය වැදෑමහ කොටස් ආදී දේවල්. ඒවත් අපි පිරිසිදු ගෝනි කැල්ලක් හෝ රෙදි කැල්ලකින් පිහ දානවා. හැබැයි ඉස්සෙල්ලම නාස් මාර්ගයේ පාදලා ඉන්න ඕන. දෙවනුව එතෙන්ද කියලා තියෙනවා පැටවාට ශ්වසන අවහිරතා ඇතිවන නිසා මේ ශ්ලේෂ්මල ආදී පිස්දමා ඉවත් කරන්න. අර කලින් කිව්ව විදිහට. හැබැයි මේ විදිහට ශ්ලේෂ්මල ඉවත් කළත් සතා ස්වභාවිකව හුස්ම ගන්නේ නැතිනම් එයාට අපි කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න ඕන. එක්කෝ
රිද්මයානුකූලව පෞප්පෙස තද කිරීමෙන් එහෙම නැත්නම් ඉතින් වෙන ක්‍රමයකින් හරි පැටවාට කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න ඕන. ඒක වැදගත් දෙයක් වෙනවා. ඊළඟට කරන වැඩේ දැන් මේ පැටවා බිහි වෙනකොට ළමයි මෙයාගේ තියෙනවා මෙහෙම පිකනිය. මෙහෙම මවට සම්බන්ධ වුණු ස්ථානයේ මෙතනට අපි කියනවා පිකනිය කියලා මෙහෙම තියෙනවා. මේක අපි දැන් කපලා හෝ කඩලා තියෙන්නේ මේක අඟල් 2ක් විතර දිගට තියෙන සෙන්ටිමීටර්ස් එතකොට හදාගන්න අඟල් 2ක් අතට ඉතර තියෙන්න එක්ක පිරිසිදු කතරකින් කපලා දානවා එහෙම නැත්නම් කඩලා දානවා. කඩලා දාලා ඉවර වෙලා වැදගත් දෙයක් තියෙනවා මේ පෙකණිය අවට ප්‍රදේශයේ අපි කුහුම තෙල් ආලේප කරනවා නැත්නම් මේකට ඉහඳ තබනවා හෙවත් මැස්සු බෝ වෙනවා. මැස්සු බෝ වුණොත් එහෙම මේගොල්ල ගවයාගේ ඇඟේ බිත්තර දාලා පණුව ගහනවා කියලා එකක් වෙනවා. ඒ නිසා ඒක විකර්ශකයක් විදියට අපි පෙකණියාවට කොහොම තෙල් ආලේප කරනවා. ඊට අමතරව මේ පෙකණිය අපි ආලේප කරනවා අයඩින්. අයඩින් ආලේප කිරීම තුළින් මේකට තුවාලේ සනීප වෙන්නයි බලන්නේ. පෙකණිය අඟල් 2ක් පමණ දිගට තියලා කතුරකින් කපලා අයඩින් ආලේප කරනවා. දැනගන්න අර පෙකණිය කපලා වෙන් කරපු තැන තුවාලයක් තියෙනවා. ඒ තුවාලේ හොඳ වෙනකන් අපි දිනපතා කොහොඹ තෙල් ආලේප කරනවා. මේ මගින් අපට මෙතනට මැස්සන් හානි කරන එක වළක්වන්න පුළුවන්. අපි දවසට අඩුම ගානේ දෙපාරක් බැගින් කොහොඹ තෙල් ආලේප කරනවා දවස් 7ක්වත් යනකම්. දැනගන්න නිරෝගී වසුපැටවෙක් නම් ඉපදිලා විනාඩි 15ක් ඇතුළත මොකද කරන්නේ? නැගිටිනවා. මෙහෙම නැගිටලා අපි වග බලා ගන්න ඕන බිහි වෙලා පළමු පැය භාගය ඇතුළත මුල් කිරි හෙවත් කොලෙස්ටරෝල් පානය කරන්න දෙන්න. මොකද මේ මුල් කිරි වලින් නැත්නම් කොලෙස්ටරෝල් වලින් තමයි මේ පැටවාට අවශ්‍ය ප්‍රතිජීවක බලය ලැබෙන්නේ. ඒ නිසා අපි පැටවා ඉපදිලා විනාඩි 15ක් ඇතුළත නැගී සිටින්න ඕන. ඒ වගේම පැය භාගයක් ඇතුළත මුල් කිරි බීමට සලස්වන්න ඕන. ඊළඟට බලනවා පැටවාගේ දේහයේ යම් යම් විකෘතිතා තියෙනවද කකුල් මේවා වෙලාද කියලා සොයා බලනවා. ඊළඟට මෙන්න මේ අවස්ථාවේ අර කලල බන්ධය එහෙම නැත්නම් පැටවා මව් ගවයා සමග සම්බන්ධ වෙලා තිබිච්ච ව්‍යුහයට අපි කියනවා කලල බන්ධය කියලා. ප්ලැසෙන්ටා කියලා කියනවා. ඒක වැටෙන්න ඕන. ඒක වැටෙන්නේ ගවයින්ගේ පැටවා ප්‍රසූත කරලා යම් කාලයක් ගියාට පස්සේ. ඒ කියන්නේ දවස් ගාණක් නෙමෙයි දවසේ හරි පහුවදා හරි. එතකොට මේක වැටුණත් එක්කම මව් සතුන් පුරුදු වෙලා ඉන්නවා මේක කන්න. කාපේ හැටිය කිරි අඩු වෙනවා. ඒක ඇයට තියෙන ප්‍රවේණික අනුවර්තනයක්. ඒ නිසා අපි මේ ප්ලැසෙන්ටා එක වැටෙනකන් හොඳට බලාගෙන ඉඳලා වැටිච්ච හැටි මේක අරගෙන ගිහිල්ලා වලලන්න ඕන. එහෙම නැත්නම් ඔය ඉස්සර ගම්වල කලේ උස ගහක් උඩින් තියෙන. ඒතර ගවයාට කන්න බෑනේ. මේක කෑවොත් ඇත්තටම කිරි අඩු වෙනවා. ඒක පිළිගන්නවා. මේකේ තියෙනවා කිසියම් හෝමෝනමය ගුණයක්. ඒ මගින් ගවයාගේ ශීරණය අඩාල කරනවා. ඒ වගේම පැටවාගේ උපත්බර බලාගෙන ඒක අපිට පුළුවන් තරාදියකින් කිරා ගන්න ඒක සටහන් කර ගන්නවා. අපිට අවශ්‍ය නම් පැටවාගේ වර්ධනය ප්‍රස්ථාරිකව ලබා ගන්නත් පුළුවන්. ඔන්න ওই ටික අපි කරනවා. මීට අමතරව පැටවා බිහි වුණාට පස්සේ එළදෙනගේ බුරුල්ලෙන් මුලින්ම එන උකු පෝෂණීය තරලය තියෙනවා. මේකට අපි කියනවා කොලොස්ට්‍රම් කියලා. මේක බීමට දෙන්න ඕන. මෙතන කියනවා මුල් කිරි කියන්නේ කිසියම් එළදෙනක් පැටවා ප්‍රසූත කරලා මුල් දවස් 4ක 5ක කාලය තුල ඇයගේ ස්තන ග්‍රන්ථිය කියන ග්‍රන්ථියක් තියෙනවා. ඒකෙන් නිකුත් වන පෝෂණීය තරලයක්. ඇයට තියෙනවා එක්තරා ග්‍රන්ථියක්. ඒකට අපි කියනවා ස්තන ග්‍රන්ථිය කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මැමරි ග්ලෑන්ඩ් කියලා. මෙන්න මේ ස්තන ග්‍රන්ථිය නම් ග්‍රන්ථිය නිකුත් වන පෝෂණීය තරලයක් වෙනවා. දැනගන්න මේකෙන් නිකුත් වන්නේ මුල් කිරි. මේ මුල් කිරි වල සංයුතිය අන්තර්ගතය සාමාන්‍ය කිරි වලට වඩා මදක් වෙනස් වෙනවා. මේ අපි කරලා තියෙන්නේ මුල් කිරි හා සාමාන්‍ය කිරි ගුණාත්මකව සංසන්දනය කරලා තියෙනවා. මුලින්ම මුල් කිරි වල වර්ණය ලා කහපාට වෙනවා. ඒකේ තියෙනවා කහපාට හේතු වන කැරොටින් හා විටමින් E. ඒ මගින් තමයි ආවේනික කහ පැහැයක් ලබා දෙන්නේ.
නමුත් සාමාන්‍ය කිරිවල වර්ණේ වඩා සුදු පාටයි. මුල් කිරි තරම් කහ පාට නෑ. දැනගන්න කිරිවලට ආවේනික සුදු පැහැ අරන් දෙන්නේ එහි පවතින කේසීන් කියන ප්‍රෝටීනයමයි. ඒ වගේම දෙවනුව මුල් කිරිවල සාන්ද්‍රණය හෙවත් උකු බව වඩා වැඩි වෙනවා. නමුත් සාමාන්‍ය කිරිවල උකු බව හෙවත් සාන්ද්‍රණය වඩා අඩුයි. මෙයා උකුයි අරයාගේ උකු බව අඩුයි. ඒ වගේම මුල් කිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. සමාවෙන්න මුල් කිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩි. සාමාන්‍ය කිරිවල අඩංගු ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. මේ ඉන්නේ මුල් කිරි. මේ ඉන්නේ සාමාන්‍ය කිරි. එතකොට මුල් කිරිවල වැඩිපුර ප්‍රෝටීන් තියෙනවා. සාමාන්‍ය කිරිවල නම් ප්‍රෝටීන් චුට්ටයි තියෙන්නේ. ඒ වගේම මුල් කිරිවල ලැක්ටෝස් සහ ලිපිඩ ප්‍රතිශතය අඩුයි. හැබැයි සාමාන්‍ය කිරිවල වැඩි. හැබැයි මුල් කිරිවල ෆොස්ෆොලිපිඩ වැඩි. සාමාන්‍ය කිරිවල අඩුයි. මුල් කිරිවල වැඩිපුර තියෙනවා ඉමියුනෝග්ලොබියුලින් කියන ප්‍රෝටීනය. දැනගන්න මේ ඉමියුනෝග්ලොබියුලින් ප්‍රෝටීනය වැදගත් වෙන්නේ ගවයාගේ නැත්තම් සතුන්ගේ ප්‍රතිශක්තිකරණයට. ඉමියුනෝග්ලොබියුලින් ප්‍රෝටීනය වැදගත් වෙන්නේ සතුන් ලෙඩ රෝග වලින් බේරීමේ හැකියාවත් ප්‍රතිශක්තියට. මෙයා ප්‍රතිදේහ නිපදවනවා. හැබැයි ඒ ශ්‍රාවී හැකියාව සාමාන්‍ය කිරිවල අඩුයි. මුල් කිරිවල තමයි වැඩි. ඒ වගේම මුල් කිරි පානය කරපුවාම සතුන්ට පොඩ්ඩක් බඩ යන ගතියක් නැත්නම් විරේචන ගුණයක් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ලැක්සටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ නිසා අපි මුල් කිරි සතුන්ට පානය කරන්න දුන්නාම ඒගොල්ලන්ගේ බඩේ ලියන තත්ත්වයක් තියෙනවා. මේක මිනිස්සුන්ටත් පොදුයි. නමුත් දැනගන්න සාමාන්‍ය කිරිවල එහෙම දේවල් නෑ. ඒ වගේම මුල් කිරිවල අඩංගු විටමින් හා ඛනිජ ප්‍රමාණය සාපේක්ෂව වැඩි. සාමාන්‍ය කිරිවල අඩුයි. ඒ නිසා අපට පේනවා පෝෂණීය වශයෙන් වඩා වැදගත් වන්නේ මුල් කිරි බව. අපි අගයන් විදිහට සංසන්දනය කරලා තියෙනවා මුල් කිරි හා සාමාන්‍ය කිරිවල අඩංගු යම් යම් ද්‍රව්‍ය. ජලය මුල් කිරිවල 72.72යි සාමාන්‍ය කිරිවල 87.9යි මේ 100ට. මේදය 3.37යි 3.49යි එක ළඟ තියෙනවා. එක ළඟ කියන්නේ සාමාන්‍ය කිරිවල මදක් වැඩි. ප්‍රෝටීන් මේ තියෙන්නේ මුල් කිරි. මේ තියෙන්නේ සාමාන්‍ය කිරි. ළමයි බලන්න මුල් කිරිවල ප්‍රෝටීන් තියෙනවා 19.65ක් සාමාන්‍ය කිරිවල 3.28. ලැක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට් මුල් කිරිවල 2.47යි 4.8යි සාමාන්‍ය කිරිවල 4.76යි. කනිජ ලවණ මුල් කිරිවල අඩුයි. සමාවෙන්න මුල් කිරිවල සාපේක්ෂව වැඩි. සාමාන්‍ය කිරිවල අඩුයි. මේද නොවන ඝන ද්‍රව්‍ය ආහාරයේ පවතින මේදේ නොවන වෙන ද්‍රව්‍ය තියෙනවා නම් මුල් කිරිවල 23.9යි එකයි සාමාන්‍ය කිරිවල 8.59ක් තරම් අඩුයි. මෙන්න මුල් කිරි හා සාමාන්‍ය කිරි සඳහා ගොඩනැගූ සංසන්දනය. ළමයි දැනගන්න පැටවා ඉපදිලා පළමු පැය 6 ඇතුළත තමයි මුල් කිරිවල උපරිම ප්‍රොඩක්ටිවිටි එකක් හෙවත් සඵලතාවක් තියෙන්නේ. කාලය ගත වෙන්න මොකද වෙන්නේ? මේ හැකියාව අඩු වේගන යනවා. නැත්තම් ක්‍රමානුකූලව අඩු වේගන යනවා. ඒක මතක තියාගන්න. මෙන්න මේ හේතුව නිසායි අපි කියන්නේ පැටවා ඉපදුනාට පස්සේ පළමු පැය භාගය ඇතුළතදී මුල් කිරි ලබා දීම ආරම්භ කරන්න. දැනගන්න පැටවා ඉපදිලා පළවෙනි දවස් 8 ඇතුළත අවම වශයෙන් දිනකට 3 වරක්වත් අපි හැකිතරම් දුරට කිරි උරා බොන්න සලස්වනවා. උදේ 6ට අපි කිරි බොන්න දුන්නොත් අපිට පුළුවන් දවල්
12ට තමයි පැය 6ක් ඉවර වෙන්නේ. එතකොට පැය 8ක් වෙන්න බෑ දවස් තුනට වෙනවා. දවල් 2ට කිරි දෙන්න. ඒ වගේ අවම වශයෙන් දවසකට 3 පාරක්වත් උසස් ගුණාත්මක කිරි ඇති වෙනකන් පැටවුන්ට ලබා දෙන්න ඕන. ඒ වගේම සතාගේ දෛනික මුල් කිරි අවශ්‍යතාව ජීව බරින් සිට 8ක් 10ක් වෙනවා. දැන් මෙහිම පොඩි අභ්‍යාසයක් යෝජනා කරන්න පුළුවන් මේ වාගේ ස්ථානවල පොඩි බහුවර්ණ ආදී ඉදිරිපත් කරන්න පුළුවන්. එක්තරා ගවයෙකුගේ අපිට කියනවා ජීවබර කිලෝ 200යි කියලා. දැන් මේ සතාගේ කොච්චරක් මුල් කිරි දෙන්න ඕනද කියලා අපි හොයන්න ඕන. දැන් මේ අර්ථයේ තියරි එකක් තියෙනවා. යම් සතෙකුගේ ජීව බරෙන් පණ පිටින් ඉන්න බර තියෙනවනේ. ඒකෙන් 10%ක් තමයි අපි යාට මුල් කිරි වශයෙන් ලබා දෙන්නේ. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙයාගේ ජීව බර කිලෝග්‍රෑම් සමාවෙන්න මේ කිලෝග්‍රෑම් නේ ග්‍රෑම් නෙමෙයි. මෙයාගේ ජීව බර කියලා අපි ගන්නේ කිලෝග්‍රෑම් ස්කන්ධයක්. ඒක බිමදී වුණත් මනින්න පුළුවන්. එතකොට මෙයාගේ ජීව බර කිලෝග්‍රෑම් 200ක් නම් මෙයාට ලබා දෙන කිරි අවශ්‍යතාව කොච්චරද? ජීව බර තියෙනවා කිලෝග්‍රෑම් 200ක්. මේකෙන් 10%ක්වත් අඩුම ගානේ තෘණ අවශ්‍යතාව වෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 200 බෙදීම දෙක බෙදීම 10 සමානයි. තෘණ හා රනිල අවශ්‍යතාව කිලෝග්‍රෑම් 20යි. හරිද? එහෙනම් මෙන්න මෙහිමයි අපි සතෙකුට ලබා දෙන කිරි ප්‍රමාණය හෝ මුල් කිරි ප්‍රමාණය ගණනය කරන්නේ සතාගේ ජීව බරෙන් 8ක් 10ක් පමණ. ඊළඟට අපි කිසියම් පැටවකට මුල් කිරි ලබා දීමේ වාසි මොනවද? හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පැටවුන්ට මුල් කිරි සැපයීමේ වාසි. එකක් තමයි උපතුන හැටි වසු පැටවකට තියෙන්නේ අඩු රෝග ප්‍රතිරෝධතාවක් හෙවත් අඩු ප්‍රතිශක්තියක්. සතාගේ දේහගත වන ඇල්ෆා ග්ලොබියුලින් ප්‍රෝටීන් එක මගින් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ගවයාගේ දේහය තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වෙනවා. ඒ නිසා දැනගන්න මේකම තව විදිහකට අපිට කියන්න පුළුවන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට එතකොට සතුන්ට මුල් කිරි ලබා දීමේ එක වාසියක් තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේකට හේතු වෙලා තියෙන මුල් කිරි සමග දේහගත වෙන ඇල්ෆා ග්ලොබියුලින් නම් ප්‍රතිදේහ ප්‍රෝටීනය වෙනවා. ඔන්න දැන් පළවෙනි වාසිය හම්බ වුණා මුල් කිරි දුන්නාම තියෙන. ඒ වගේම මේ මුල් කිරි සතුව මද විරේචන ගුණයක් තියෙනවා. ඒ මගින් සතාගේ ආහාර මාර්ගයේ වුණු අපද්‍රව්‍ය බැහැර කරනවා. ඒ වගේම මේ මුල් කිරි සාමාන්‍ය කිරි වලට වඩා වැඩි ජීර්ණය වෙන්නත් පුළුවන්, වැඩිපුර අවශෝෂණය වෙන්නත් පුළුවන්. අපි කතා කළේ මුල් කිරි ලබා දීමේ වාසි ගැන. ඊළඟට ඒ වගේම මුල් කිරි වල තියෙනවා ළමයි විශේෂයෙන්ම වැඩිපුර ප්‍රෝටීන්, ලිපිඩ වලට අමතරව විටමින් A, ඒ වගේම යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට දැනගන්න මුල් කිරි සාමාන්‍ය කිරි වලට වඩා ටිකක් විතර කහ පාටයි. මේ කහ පාට හේතු වෙලා තියෙන්නේ මුල් කිරි වල සාමාන්‍ය කිරි වලට වඩා විටමින් A පූර්වජයක් වන කැරොටින් තැන්පත් වීමෙන්. ඒ වගේ මුල් කිරි වල පවතින ග්ලොබියුලින් කියන ප්‍රතිදේහ ප්‍රෝටීනය
පැටවුන් මුල් කාලයේදී දේහය හරහා උරා ගන්න පුළුවන් සතාගේ ප්‍රශක්තිකරණ පද්ධතිය වැඩි කරන්න. ඒ කියන්නේ මේකයි. දැන් සතෙකුගේ ආහාර මාර්ග පද්ධතිය තුලට ලැබෙනවා අපි හිතමු මුල් කිරි ලැබෙනවා. ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? මේක සතාගේ ආහාර මාර්ග පද්ධතිය හරහා උරාගෙන මොහොතකින් ප්‍රශක්තිකරණය ශක්තිමත් කරනවා. දැනගන්න මෙහිදී සතා බිහි වෙලා යම් කාලයක් යනකම් මේ මුල් කිරිවල තියෙන ප්‍රෝටීන් ඉතා හොඳින් උරා ගන්නවා. නමුත් කාලය ගත වෙනවත් එක්කම මේ ප්‍රෝටීන් අවශෝෂණය වීමේ ධාරිතාව අඩු වෙනවා. ඒක අපි කියන්නේ ඉපදී හැකි පමණ ඉක්මනින් මුල් කිරි ලබා දිය යුතුයි අනවශ්‍ය පමා වීම වලින් තොරව. ඒ නිසා අපි සතා උපන් විගසම හැකි පමණ ඉක්මනින් මුල් කිරි සැපයීමට උත්සාහ කළ යුතු වෙනවා. ඒ වගේම මේ මුල් කිරිවල පවතින මේද ගෝලිකා දැනගන්න මේදේ පවතින්නේ ඕනම ආහාරයක මේද ගෝලිකා විදියට. මේ මේද ගෝලිකාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆැට් ග්ලොබියුල්ස් කියලා. අපි ගවයෙකුගේ නැත්තම් ඕනම සතෙක්ගේ මේදේ ගත්තොත් මේක මේ වගේ ඉලිප්සාකාර පැසක් තුල තමයි තියෙන්නේ. මෙන්න මේ ඉලිප්සාකාර පැසට අපි කියනවා මේද ගෝලිකාවක් කියලා. මේක ඇතුලේ මේදේ තියෙනවා. දැනගන්න මුල් කිරිවල පවතින ඒ වගේම මුල් අවස්ථාවේ ගන්න කිරිවල පවතින මේද ගෝලිකා ප්‍රමාණයෙන් කුඩයි. ඒ නිසා දැනගන්න මේ මේද ගෝලිකා ප්‍රමාණයෙන් කුඩා නිසා ඒවා ආහාර වශයෙන් ජීර්ණය හා අවශෝෂණය සතුන්ට වඩාත් පහසු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී පැටවා ප්‍රසූත කළාට පස්සේ මව්වෙල දෙන මිය යන්න පුළුවන්. රෝගී තත්ත්වයන් ලක් වෙන්න පුළුවන්. ඇයගේ කිරි ස්‍රාවය නවතින්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක අපට සිද්ධ වෙනවා මුල් කිරි කෘත්‍රිමව නිපදවා බාහිරින් නිපදවා ලබා දෙන්න. එතකොට අපි දැනගන්න ඕන පැටවා ප්‍රසූතියෙන් පස්සේ එළදෙන මිය යන්න පුළුවන්. එළදෙනගේ කිරි ස්‍රාවය නතර වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වුණොත් මොකද අපි කරන්නේ? බාහිරින් මුල් කිරි සපයලා ඒක සකස් කරලා දීමක් කරනවා. ඒකට අපි කියනවා මුල් කිරි ආදේශක කියලා. එතකොට මේ යටතේ කළ හැකි ක්‍රියාවක් තමයි අපිට මුල් කිරි ආදේශකයක් වශයෙන් උපස්ථායක එළදෙනකගේ නැත්තම් අපි කියනවා නර්ස් කව් කෙනෙක් කියලා එයාගේ කිරි අරගෙන දෙන්න පුළුවන්. ඒ කියන්නේ පැටවා ප්‍රසූත කරලා ඉන්න වෙනත් එළදෙනකකින් කිරි දුවාගෙන මේ පැටවාට ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙම කරගන්න බැයි නම් හොඳම විකල්පය තමයි කෘත්‍රිම මුල් කිරි සෑදීම. කොහොමද අපි කෘත්‍රිමව පැටවුන්ට ලබා දෙන්න මේ මුල් කිරි හදාගන්නේ? එහෙම හදාගත්තොත් අපිට පුළුවන් ඒක දීලා පැටවා රැක ගන්න. බිත්තර 6ක සුදු මදි අවශ්‍ය වෙනවා. එලක ලීටරයක් අවශ්‍ය වෙනවා. පිරිසිදු ජල ලීටර 3 කාලක් අවශ්‍ය වෙනවා. මෝර තෙල් තේ හැන්දයි. එඬරු තෙල් තේ හැඳි 2යි. ප්‍රතිජීවක ග්‍රෑම් කාලයි. මේ ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරලා සෙන්ටිග්‍රේඩ් 95ක උෂ්ණත්වයේදී සපයන. යුරෝපීය සතෙකුට දිනකට කිලෝ 3-4ක් දෙනවා මේකෙන් දේශීය කෙනෙකුට කිලෝ 2යි 3යි. මොකද දේහය කුඩා නිසා. එතකොට අපිට ස්වභාවිකව මුල් කිරි සහිත සතෙක් හොයාගන්න බැරි නම් අපිට පුළුවන් කෘත්‍රිමව මේ වට්ටෝරුව මත මුල් කිරි නිපදවලා ලබා දෙන්න. දැන් අපි කතා කළා ප්‍රසූතියේදී කරන ක්‍රියා පැටවාට මුල් කිරි පානය කරන්න සලස්වන එක. තුන්වන පියවරට අපි කියනවා ඉඩකඩ ලබා දීම කියලා. මේකට සමහරු කියනවා ළමයි ස්පේසින් කියලා. එහෙනම් ඉඩකඩ ලබා දීම යටතේ අපි කරන්නේ උපන් විගසම මවගෙන් වෙන් කරලා පැටවුන් ඒගොල්ලන්ගේ කූඩු වලට දානවා. මේවට අපි කියනවා කාෆ් කේජස් එවත් පැටව කූඩු කියලා. එතකොට මාසයක් යනකම් මේ වගේ පැටව කූඩුවක පැටවෙකුට වර්ග මීටර 1.5ක් දෙන්න වෙනවා. එතකොට අපි දැනගන්න මාසයක් යනකම් මේගොල්ලා තනි කූඩුවල
වෙන වෙනම ඇති කරනවා. තනි සත්ත්ව විදිහට. එතකොට මේගොල්ලෝ අතර තියෙන රෝග සංක්‍රාමණය වීම වැළැක්වෙනවා. ඒ වගේම මේ තනි කූඩුව මගින් මේගොල්ලන්ට පහසුවෙන් මේක පාලනය කරගෙන යන්න පුළුවන් වෙනවා. ඊළඟට මාසයක් යනකම් අර පැටව කූඩුව කියන පොදු කූඩුවේ ඉඳලා මාසයක් ගියාට පස්සේ මොකද කරන්නේ? මේගොල්ලෝ ඔක්කොම ටික එකම කූඩුවකට දානවා. ඒකට කියනවා අපි පොදු කූඩුව හෙවත් කොමන් කේජ් එක කියලා. එතකොට මාසයක් යනකම් වෙන වෙනම ඉන්ඩිවිජුවල් කේජස් ඒවත් තනි කූඩු වල දාන් ඉඳලා මාසයක් ගියාට පස්සේ ඔක්කොම ටික අල්ලලා එකම කූඩුවක දානවා. මේකට අපි කියනවා පැටව කූඩුව නැත්නම් පොදු කූඩුව කියලා. ළමයි මේ වාගේ පොදු කූඩුවක් තුල පැටව 6ක් 8ක් අතර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේගොල්ලන්ට එන්න අපිට පේනවා ඇති ලබා දෙන භූමි වර්ගඵලය වැඩි කරනවා. 1.5 2.8 ආදී වශයෙන්. ඒ වගේම කූඩුව පතුලේ සතුන්ට läගලා ඉන්න පහසු වෙන්න මොකද කරන්නේ? වියලි පිදුරු ටිකක් දාන්න ඕන. ඒ වගේම තද සුළං වලින් ආරක්ෂා වෙන්න ඕන. ඒ වගේම උෂ්ණත්වයේ සෙනඟක 28ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ තැනක අපිට පුළුවන් කූඩුව නැත්තම් නිවාසයක් නිර්මාණය කරන්න. පැටවුන්ට නිසි පරිදි ඉඩකඩ ලබා දෙන්න ඕන. ඒ විදිහට පැටවුන්ට නිසි පරිදි ඉඩකඩ ලබා දීමේ වාසි තියෙනවා. එකක් තමයි සතුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා. නියුමෝනියාව වැනි රෝග. අනික තමයි පැටවුන්ට පණු රෝග හා නියුමෝනියාව වැළඳෙන්නේ නැතුව යනවා. ඒ වගේම සතුන් කටුක පරිසර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙනවා නිවාස තුල ඇති කරන්න ගියා. ඒ වගේම සතුන්ට නිසි පෝෂණය ලබා දිය යුතු වෙනවා. මේ යටතේ අපි කතා කරනවා පෝෂණ ක්‍රියා ගැන. එතකොට සතා ප්‍රසූත කළාට පස්සේ මුල් දිනේදී මොකද වෙන්නේ? මවගෙන් කිරි උරා බීමට සලස්වනවා. දැනගන්න අපි කිව්වා මුල් කිරි වලටත් කිව්වා දැනුත් කියනවා අපි දෛනිකව යම් වසුපැටවෙක් ගත්තාම එයාගේ ජීව බරෙන් හේවත් එයා පණ පිටින් ඉන්න අවස්ථාවේ තියෙන බරෙන් 10%කවත් එයාට අපි කිරි ලබා දෙන්න ඕන. එතකොට මේ විදිහට මව් සතාට මොකක් හරි හානියක් වුණොත් පැටවුන්ට කිරි ලබා දෙන්නේ කොහොමද? මේ සඳහා ප්‍රධාන ආකාර දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා පැටවුන්ට කිරි ලබා දීම සඳහා. එකක් තමයි ළමයෝ එළදෙනකේ බුරුල්ලේ තියෙන පුඩු 4න් 3ක කිරි දොවාගෙන ඉතුරු කරනවා අනික. එතකොට දැන් අපි දන්නවා අඩ එක නැත්තම් බුරුල්ලක තියෙනවා ළමයෝ පුඩු 4ක් මෙහෙම. ඔය විදිහට. එතකොට මේකෙන් අපි එක ටීට් එකක් හෙවත් එක පුඩුවක් ඉතුරු කරලා මේ තුනම නිස්සාරණය කරනවා කිරි ලබා ගන්න. එතකොට මොකද වෙන්නේ? මේ ඉතිරි වූ පුඩුව පැටවාට ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකේ තියෙන ටීට්ස් නැත්නම් පුඩු 4න්ම කිරි දෝනවා අපි දල වශයෙන් අපි හිතනවා දැන් ඔන්න කිරි දොවාගෙන බුරුල්ලේ කිරි වලින් 4න් 3ක්ම ඉවරයි. ඉතුරු 4 එක පැටවාට බොන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. එහෙම ක්‍රමවේදයකුත් අපිට අනුගමනය කරන්න පුළුවන්. කැමති විදිහට හැබැයි දැනගන්න පැටවාට ලැබෙන්නේ ලීටර් නැත්නම් පැටවාට ලබා දෙන ප්‍රමාණය මුළු නිෂ්පාදනයෙන් 4න් 1ක් විතරයි කියලා. ඒ වගේම මේ විදිහට මවගෙන් කිරි උරා බීමෙන් පැටවාටත් වාසි තියෙනවා. එකක් තමයි පහසුයි අනවශ්‍ය පරිදි අධිකව උරා බොණ්ඩ විදියක් නේ අපි කියනවා ඕවර් ෆීඩින් කියලා. ඒ වගේම සීතල වුණු බැක්ටීරියා ආසාදනය වෙච්ච කිරි පානය කිරීමෙන් උදරාබාධ ඇති වෙන එකක් නෑ. මවගේ දේහ උෂ්ණත්වය යටතේමයි පැටවාට කිරි ලැබෙන්නේ. ඒ වගේම දැනගන්න මේ පැටවාගේ කේටය මගින් පුළුවන්කමක් තියෙනවා මේ කේටේ පවතිනවා ළමයෝ ටයිලින් කියන එන්සයිම් එක. මේ ටයිලින් කියන එන්සයිම් එක මගින් පුළුවන්කමක් තියෙනවා පැටවා මේ එළදෙනගේ පවතින ටීට් සෙවත් පුඩු මුද්‍රා කරන්නට. මෙහෙම අපි ගත්තොත් එකක් මිස්දා අපි ළඟ තියෙනවා තනුක විනාකිරි ද්‍රාවණයක් පොඩි කෝප් එක දාගෙන ඒක ගෙනල්ලා මේ ටීට් එක හිවත් පුඩුව මේක ගිල්ලනවා.
ගිලපුවාම විනා කිරීමකින් මේක ජීවාණුහරණය වෙනවා. හරිද? ඒකයි මේ කියලා තියෙන්නේ. එතකොට රෝග හා පලිබෝධ නැත්තම් බුරුළු ප්‍රදාහය වගේ රෝග අවදානම අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මවගෙන් කිරි උරා බොනවා නම් භාජන පිරිසිදු කරන්න දෙයක් නැහැ. අනික තමයි මව කිරි උරා බොන අවස්ථාවේ පැටවාට ආරක්ෂාව ලබා දෙනවා. අනික තමයි පැටවාට සීතල වෙලා නෙමෙයි දේහ උෂ්ණත්වය යටතේම මවගෙන් කිරි ලබා ගන්න පුළුවන්. මෙන්න මේවා තමයි අපි දැනගන්න ඕන පැටවුන් විසින් කිරි උරා බීමේ වාසි මොනවද කියලා ඇහුවොත්. හැබැයි මේකේ අවාසි තියෙනවා. එකක් තමයි පැටවා කොච්චර කිරි උරා බිව්වද කියලා මැනගන්න බෑ අපිට. අනික තමයි මවගේ යම් ආසාදනයක් තිබ්බොත් වහාම පැටවා හරහා ඒක අපිට ලැබෙනවා. අනික තමයි මෙහෙම කරපුවාම මවගෙන් කිරි දුවා ගන්නත් පැටවාව ගෙනත් දාන්න වෙනවා කිරි එරීම සඳහා. ඒක අවාසිදායක තත්වයක් වෙනවා. ඉතින් අපි කතා කළේ බකට් ෆීඩින් හෙවත් මෙහෙම භාජන වලින් කිරි උරා බීම ගැනයි මව් එළදෙනගේ. අනික තමයි මෙහෙම පැටවා කිරි උරා බොන තාක්කල් එළදෙන ඉස්ට්‍රජන් නිකුත් කරලා මදයටපත් වෙන්නේ නැහැ. එතකොට අපිට ඉදිරි પરම්පරාව පවත්වා ගන්න බැරි වෙනවා මේගොල්ලන්ගෙන් පැටවු ලබා ගන්න බැරි වෙලා. ඒ නිසා දැනගන්න අපි යෝජනා කරනවා නිතරම එළදෙන මදයටපත් වීමට කටයුතු යොදන්න මද ලක්ෂණ පරීක්ෂා කරලා නිසි කාලයේදී ගැබ් ගන්නවන්න ඕන. ඒ වගේම පැටවාට භාජන වලින් කිරි උරා බොන්නට මෙහිදී පුහුණුවක් ලැබෙන්නේ නැති වෙනවා මවගෙන් කිරි උරා බොන්න ගියා. බකට් ෆීඩින් කරන්න බෑ. ඒත් ලොකු වෙලා පුන්නක්කු ආදී දුන්නාම මේගොල්ලෝ ඒක ඛණ්ඩ ටිකක් මැලි වෙනවා. සත්තු පුන්නක්කු වලට පුරුදු කරන්න ඕන. ඊළඟ ක්‍රමය තමයි භාජනයෙන් කිරි උරා බොන්න පැටවා හුරු කරනවා. එතකොට කිරි දුවාගෙන ඒවා දානවා ළමයි කිසියම් භාජනයකට. දාලා ඒ භාජනයේ ට්‍රීට්ස් එවත් සූප්පු ගොඩක් තියෙනවා. ඒ මගින් පැටවුන්ට කිරි ලබා දෙනවා. මේ යටතේ අපිට හමු වෙනවා විශේෂ භාජනයක්. වාද්‍යයක් වගේ ව්‍යුහයක් හම්බ වෙනවා. ඊළඟට අපි මේකට කිරි දානවා. විශේෂත්වය තමයි මේ බකට් එකේ නැත්තම් මේ බාල්දියේ පිට බිත්තියේ මේ වගේ සූප්පු සවි කරලා තියෙනවා. ටීට් සවි කරලා තියෙනවා මෙහෙම. මේ විදිහට. මේ විදිහට සවි කරලා තියෙනවා. ඒතර මේ භාජනයේ කිරි දැම්මට පස්සේ පැටවුන් කරන්නේ මොකද්ද? මේ සූප්පු වලින් කිරි උරා බලනවා. මේකට තමයි අපි බකට් ෆීඩින් කියලා කියන්නේ. අපිට මේ විදිහට බකට් ෆීඩින් කරනකොට ඒකේ වාසි තියෙනවා. මේ කතා කරලා තියෙන්නේ භාජන වලට කිරි දුවා පානය කිරීමේ වාසි. මේකට අපි බොහොම කෙටියෙන් කිව්වා බකට් ෆීඩින් කියලා. බකට් වලට දාලා කිරි දෙන එකයි. මෙතන වාසි කියලා කියන්නේ එහෙම කරපුවාම ලැබෙන වාසි. අපිට පුළුවන් සතාගේ දේහ ස්කන්ධේ මැනලා ඉස්සරළම ඒ අණුව කොච්චරක් කිරි දෙන්න ඕනද කියලා මැනගන්න. දැනගන්න සාමාන්‍යයෙන් සතෙකුගේ දේහ ස්කන්ධයෙන් 10% තමයි කිරි දෙන්නේ. අපිට ඒ අණුව මෙතනට අවශ්‍ය කිරි ප්‍රමාණය දක්වන්න පුළුවන්. දැන් හිතමු අපි ළඟ ඉන්න ගවයා කිලෝග්‍රෑම් 150ක් කියලා. සතාගේ දේහ බර මේක නම් එයාට ලබා දෙන කිරි ප්‍රමාණය දේහ බරෙන් 10%ක් වෙනවා. ඒ නිසා 150න් අපි 10% බලනවා. කිලෝග්‍රෑම් 15ක් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට එයාට දෙන්න පුළුවන් කිරි ප්‍රමාණය. අනික තමයි මවගෙන් ආසාදන නැති වෙන්න හේතුවක් නැහැ. මවත් එක්ක ගනුදෙනුවක් නැහැ. අපිට එතකොට දෛනිකව කොච්චරක් කිරි ලබා දුන්නාද කියලා වාර්තාගතව තියාගන්න පුළුවන්. වාර්තාවල සටහන් දාගන්න පුළුවන්. ඒ වගේම යම් හේතුවක් නිසා අපට ස්වභාවිකව නිපද වූ කිරි හොයාගන්න බැයි නම් අපට පුළුවන් කෘත්‍රිමව අදාළ ෆෝමියුලා පාවිච්චි කරලා
කෘතිමව කිරි නිපදවලා දෙන්න. දැනගන්න එළදෙන විසින් නැත්නම් පැටවා විසින් එළදෙනගේ කිරි උරා බොනකොට එළදෙන මදයට එන්නේ නැහැ. මෙතන එහෙම ගැටලුවක් නැහැ. එළදෙන නිසි කාලයේදී මදයටපත් වෙනවා. අපි මේ කතා කළේ බකට් ෆීඩින් හෙවත් කිරි දුවාගෙන බාල්දිය වලට දාලා ඒකට සූප්පු සවි කරලා සපයන ක්‍රමයක් කියන්නේ. මේකේ අවාසි තියෙනවා බකට් ෆීඩින් වල. එකක් තමයි පාලනයට අපහසුයි. හොඳ සෞඛ්‍ය ආරක්ෂිත භාජන තියෙන්න ඕන. කිරි කියන්නේ හොඳ විෂ බීජ මාධ්‍යයක්. ඒ වගේම භාජන පිරිසිදු කරන්න ඕන. මේක ඊටා විධිමත්ව උණු ජලය, සබන් වතුර යොදාගෙන හොඳට මේවා සුද්ධ කරන්න ඕන. ඒ වගේම මවගේ දේහ උෂ්ණත්වයට වඩා කිරිවල දේහ උෂ්ණත්වය අඩු නම් යම් හේතුවක් නිසා මොකද වෙන්නේ බකට් ෆීඩින් කරද්දී? ආමාශයගත රෝග හා ජීර්ණක රෝග මතුවේ. එහෙනම් අපි මේ කතා කරමින් ඉන්නේ පැටවුන් පාලනය යටතේ පැරවුන්ට පෝෂණය යටතේ කිරි ලබා දෙන ආකාරය පිළිබඳවයි. අනික තමයි මේකේ අවාසියක් තමයි බකට් වලට දාලා දුන්නාම පැටව් අතර කිරි බොන්න තරංගයක් ඇති වෙනවා. ඒ වගේම මෙතෙන්දී දුර්වල සතුන් තවදුරටත් ඉතුරු වෙනවා. ඒ වගේම අමතර ශ්‍රමයක් වැය වෙනවා බකට් සෝදණ්ඩයි ඒවට කිරි දාණ්ඩයි ආදී වශයෙන්. දැනගන්න අපිට පුළුවන් මව් දෙනකින් හෝ වෙනස් සතෙක්ගෙන් මේ සඳහා අවශ්‍ය කිරි නිපදවන්න. සමහර වෙලාවට අපට එහෙම නැත්තම් කිරි හොයාගන්නම නැත්තම් අපිට පුළුවන් කෘත්‍රිම කිරි නිපදවන්න. මේකට අපි කියනවා කෘත්‍රිම ක්‍රිමි කිරි කියලා. නැත්තම් ආදේශක කිරි කියලා කියනවා. මෙන්න ආදේශක කිරි යටතේ තියෙනවා යොදේ රහිත කිරිපිටි හෝ පිටිකිරි කිලෝ 35ක්, වියලන ලද මෝරු කිලෝ 9ක් මේ ලොකු ෆාම් එකකට. ලෙසතීන් කියන ද්‍රව්‍ය කිලෝ 1ක්, සත්ව තෙල් කිලෝ 5ක්, ඩයිකැල්සියම් ෆොස්ෆේට් කිලෝ 9ක්, ප්‍රතිජීවක ස්වල්පයක්. සතුන්ට අවශ්‍ය අංශු මාත්‍ර ඛනිජ ටිකකුත් දානවා මේකට. දාලා මේ සියලුම ද්‍රව්‍ය ෆැරන්හයිට් 95ක උෂ්ණත්වය යටතේ තමයි පැටවාට ලබා දෙන්නේ. හේතුව ෆැරන්හයිට් 95 කියන්නේ මව්සතාගේ දේහ උෂ්ණත්වය. ඒ වගේම පැටවාගේ දේහ ස්කන්ධයෙන් 10% ප්‍රමාණයක් කිරි වශයෙන් ලබා දෙන්න ඕන. දැනගන්න මේ සතුන් කුඩා කාලයේදී ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ සරල ආහාර මාර්ග පද්ධතිය තියෙන විදිහටයි. නමුත් මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. ක්‍රමානුකූලව කෙඳි ජීර්ණය වෙන්න අවශ්‍යයි. ඒ සඳහා කොහොමද? දැන් ආරම්භයේදීම ඇත්තට ළමයි ගත්තොත් එහෙම මේ කුඩා වසු පැටවුන්ගේ ආහාර මාර්ග පද්ධතිය මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අන්න ශ්‍රෝතයේ තියෙනවා. කුඩා රූමනයක් තියෙනවා. විතංශිකාවක් තියෙනවා. බහුනැවියක් තියෙනවා. ජඨරාශයකුත් තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි යු අකුරක හැඩයට ආකාර ග්‍රහණීය තියෙනවා. ශුන්‍යාන්ත්‍රය, ශේෂාන්ත්‍රය, උණ්ඩුක පුච්චය, මහාන්ත්‍රය, ගුද මාර්ගය ගුදය. ඉතින් මේ විදිහට මේක ගමන් කරන නාලාකාර මාර්ගයක් තියෙනවා. අපිට ගවයෙකුගේ කුඩා කාලයේදී හම්බ වෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. මේකේ තියෙන රූමණය, විතංශිකාව, බහුනමිය කියන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රසරයන් විතරයි. කුඩා අවයව විතරයි. එතකොට සතා වර්ධනය වෙද්දී කෙඳි ජීර්ණය කළ හැකි ආකාරයට මේ සතාගේ රූමණය මෙන්න මෙහෙම වර්ධනය වෙනවා ළමයි. මෙහෙම එක පෙනුමක් උදරීය වර්ධනය වෙයි අනික පෘෂ්ඨීයව අනික උදරීය වර්ධනය වෙනවා. ඊළඟට විතංශිකාවක් තියෙනවා. ඊළඟට විතංශිකාවේ සිට ආරම්භ වන බහුනැවියක් තියෙනවා. ඊළඟට තමයි ජඨරාශය තියෙන්නේ. රූමණය, විතංශිකාව, බහුනැවිය, ජඨරාශය. එතකොට මෙහෙම ඉන්න සත්වයා
මේ වගේ වර්ධනය වෙන්න ඕන. මේ වර්ධනය සඳහා උත්තේජන ලැබිය යුතු වෙනවා. මේ උත්තේජ ලැබෙන්නේ සතා ටික ටික තෘණාහාර අනිල කනකොට ඒවත් එක්ක දේහගත වෙන බැක්ටීරියාවන් තමයි මෙයා මෙහෙම වර්ධනය කරන්නේ. එතකොට අපි මේ සතුන්ට හාල් නිවුඩු පොල් පුන්නක් වාදිය ක්‍රමානුකූලව හුරු කරන්නටත් ඕන. දැනගන්න වැඩි වර්ධනයක් දක්වන සත්තු ඉන්නවා නම් ඒගොල්ල වයස මාස 2ේදී ඒ වගේම අපට පුළුවන් ඒගොල්ලන්ට දිනකට ග්‍රෑම් 500ක් 750ක් අතර ග්‍රෑම් ප්‍රමාණයක සාන්ද්‍ර ආහාර ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ජර්සි ෆ්‍රීසියන් ආයේෂය වගේ වේගයෙන් වර්ධනය වෙන සත්තු ගත්තොත් ඒගොල්ලන්ට මාස 2ේදී දවසකට ග්‍රෑම් 500ක් 750ක් වෙන්න සාන්ද්‍ර ආහාර ලබා දෙන්න වෙනවා. ඒ වගේම මේ බිහි වුණු පැටවුන්ට නිසි පරිදි එන්නත් කිරීම වැදගත් වෙනවා. පෝෂණයෙන් පස්සේ මේ තියෙන්නේ සමාවෙන් එන්නත් කිරීම සතාට ආහාර ලබා දීම වැදගත් වෙනවා. සතාට ලබා දිය යුතු ආහාර ප්‍රමාණය ගැනයි මේ සටහනක් දාලා තියෙන්නේ කිරි ලබා දීමට අමතරව. කිරි යටතේ අපි යාට මුල් කිරි දුන්නා, සාමාන්‍ය කිරි දුන්නා. ඊට අමතරව එයා තෘණ, තනපත් ආදී කඩාගෙන කනකොට ඒකේ ඉන්න බැක්ටීරියාව ගිහිල්ලා තමයි මේ රූමනේ විතංශිකාව ආදී පැසවල් වර්ධනය කරන්නේ. සිද්ධිය පැහැදිලිද? එතකොට සතාට අපි සාන්ද්‍ර ආහාර ලබා දීම කළ යුතුයි. මෙන්න සතාට ලබා දෙන සාන්ද්‍ර ආහාර සටහනක්. මේක ලබා දීම කරන්නේ සතාගේ දේහ ස්කන්ධයට අනුවයි. මේක ලබා දීම කරන්නේ සතාගේ දේහ ස්කන්ධයට අනුව බව දැනගන්න. දේහ ස්කන්ධයට අනුකූලව තමයි සාන්ද්‍ර ආහාර ලබා දෙන්නේ. මොකද කියන්නේ ළමයි? සතාගේ වයස සති 3 ඉඳලා 8 දක්වා සාමාන්‍ය දේහ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 65 සිට 105 දක්වා නම් දිනකට සාන්ද්‍ර ආහාර කිලෝග්‍රෑම් 3ක් ලබා දෙනවා. දල ආහාර කියන්නේ තෘණාහාර අනිල කිලෝ 6ක් 11ක් අතර ලබා දෙනවා. සතාගේ වයස සති 8න් පස්සේ මාස 4ක් විතර වෙනකම් සතාගේ සාමාන්‍ය දේහ බර කිලෝ 105ක් 150 අතර නම් සාන්ද්‍ර ආහාර කිලෝග්‍රෑම් 0.75 ඉඳලා කිලෝවක් දක්වා ලබා දෙනවා. දල ආහාර කිලෝග්‍රෑම් 11යි 17යි අතර ප්‍රමාණයක් ලබා දෙනවා. ඔබට පේනවා සතා වර්ධනය වෙනවත් එක්කම ලබා දෙන සාන්ද්‍ර ආහාර ප්‍රමාණය හා දල ආහාර කියන දෙකම වැඩි වෙන බව. අපට සාන්ද්‍ර ආහාර නිකන් දෙනවට වඩා මේක ඩලේ දිය කරලා තෙත් තලපයක් බවට පත් කරලා දෙන එක හොඳයි. එතකොට සතුන්ගේ ආගණුව වැඩි වෙන බව හොයාගෙන තියෙනවා. එතකොට සාන්ද්‍ර ආහාර කිලෝයකට වතුර ලීටරයක් දාලා දිය කරලා දෙන්න. මෙමගින් සතුන්ගේ ආහාර ආගණුව වැඩි වෙන බව හොයාගෙන තියෙනවා. එහෙනම් බලන්න ළමයි ඊළඟ සාත්තු ක්‍රියාව කිරි වැරීම මේකට වීනින් කියලාත් කියනවා. අපි වසු පැටවාට එක්ක මවගෙන් කිරි උරා බොන්න දුන්නා. එහෙම නැත්නම් නර්ස් කව් කෙනෙක්ගෙන් උරා බොන්න දුන්නා. එහෙම නැත්නම් කෘත්‍රිමව නිපදවා ලබා දුන්නා. මේ මොනවා කළත් දිගටම කිරි දෙන්න බෑ. එකක් වියදම වැඩි අනික තේරුමක් නැහැ. අපි ඒ නිසා පැටවාට කිරි දෙන එක නවත්තනවා. අලුත උපන් වසු පැටවකට යම් කාලයක් කිරි දීලා පසුව නතර කිරීමට අපි කියනවා කිරි වැරීම කියලා. අලුත උපන් වසු පැටවකට උපතින් පසු යම් කාලයක් කිරි ලබා දීලා ඉන්පසු කිරි ලබා දීම නතර කිරීමට අපි කියනවා කිරි වැරීම කියලා. මෙන්න මෙතෙන්දී අපි කරන්නේ මොකක්ද? සතාගේ වයස මාස 2මාර 3ේදී පමණ පැටවාගේ දේහ බර උපත් බර වගේ දෙගුණයක් වෙලා තියෙනවා නම් කිරි වැරීමට යෝග්‍යයි. මෙන්න මේක මම හැබැයි කියන්න කැමතියි ළමයි. සතුන්ගේ දේහ බර දිහාම බලන්න එපා නැත්තම් සමාවෙන්න සතුන්ගේ වයස දිහාම බලන්න එපා කිරි වැරීමේදී. දැන් බර මෙච්චරයි උපත් බර මෙච්චරයි කියන කරුණට හිතනවා මිසක දැන් මෙයාගේ වයස මාස 3යි 3මාරයි 4යි දැන් කිරි වරමු කියලා වයස මත ඒජ් එක මත කිරි වරන්නේ නැහැ. අපි කරන්නේ මොකක්ද? සතාගේ උපත් බර දෙගුණයක් වෙන අවස්ථාව කිරි වැරීමට යෝග්‍ය අවස්ථාව වශයෙන් තීරණය කරනවා. දැන් ළමයි හිතන්නකෝ මෙහෙම.
එක්තරා එළදෙනක් නැත්නම් වසු පැටවෙක් ඉන්නවා. එයාගේ උපත් බර අපි හිතමු කිලෝග්‍රෑම් 25ක් වෙනවා. මේක මේ 25 අපි වරින් වර බර කිරද්දී අපට ලැබෙනවා එක්තරා අවස්ථාවකදී මේක කිලෝග්‍රෑම් 50ක් වෙලා. ඒ කියන්නේ මොකක්ද? උපත් බර ආසන්න වශයෙන් දෙගුණයක් වෙලා මෙන්න මේ අවස්ථාවේ අපට මෙයාගේ කිරි දෙන එක නවත්තන්න හේවත් කිරි වැරීම කරන්න පුළුවන්. මේකට ගතවන වයස දල වශයෙන් ගත්තහම මාස 3ක් 3හමාරක් 4ක් වගේ වෙන්න පුළුවන්. එතකොට සතාගේ කිරි වැරුවට පස්සේ මොකද කරන්නේ? එය වෙනුවට සතාට දල හා සාන්ද්‍ර ආහාර ලබා දෙන්න ඕන. කිරි වැරුවට පස්සේ එයාගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. පෝෂණය දුර්වල වෙන්න පුළුවන්. මේ தત્ත්වය වළක්වන්න මොකද අපි කරන්නේ? කිරි වැරූ ගවයාට මොනවද ලබා දෙන්නේ ළමයෝ? සාන්ද්‍ර ආහාර හා දල ආහාර ටිකක් වැඩිපුර ලබා දෙනවා. මීට අමතරව කැල්සියම්, ෆොස්ෆරස් ආදිය හොඳින් අඩංගු ඛනිජ වර්ග දෙන්න පුළුවන්. මේදී අපට පුළුවන් ළමයෝ මේ ඛනිජ ගඩොල් වශයෙන් මිලදී ගන්න. මේවට අපි කියනවා ළමයි සෑන්ඩ් බ්‍රික්ස් කියලා. සමහරවිට මේවට අපි කියනවා මිනරල් බ්‍රික්ස් කියලා. මේවට අපි කියනවා මිනරල් බ්‍රික්ස් කියලා. මේක හදලා තියෙන්නේ ගවයාගේ පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන නොයෙකුත් ඛනිජ වර්ග දාලා හදපු ගඩොලක්. සාමාන්‍ය ගඩොලක ප්‍රමාණයටම තියෙනවා මේක. මෙන්න මේ වගේ ගඩොලක්. අපි කරන්නේ මේක ගෙනල්ලා ගවයා නිවාසයක් තුළ ජීවත් වෙනවා නම් තමයි මේක කරන්නේ. ගවයා බැඳලා තියෙන නිවාසයේ ඒ අස්සල පොඩි ස්ථානයක මේක රඳවනවා. හුඟක් වෙලාවට ඒ ගවයින් සඳහා නිවාස හදද්දි මේ මිනරල් බ්‍රික් හෝල්ඩර් කියලා මේක තැන්පත් කරන්න තැනක් හදනවා. ගවයා මොකද කරන්නේ? läගලා ඉන්න ගමන් මේක ලෙව කනවා. මේක ලෙව කාපුවහම මොකද වෙන්නේ? එයාට අවශ්‍ය ඛනිජ ලැබෙනවා කිසිම වුණතාවයක්. මෙන්න මේවට අපි කියනවා ඛනිජ ගඩොල් කියලා. මේවා තියන්න පුළුවන් නම් හොඳයි දියුණු පාලන ක්‍රමයක්. නමුත් මිල ටිකක් අධිකයි. එතකොට දැනගන්න මේ කාලේ වෙනකොට සතා දල හා සාන්ද්‍ර ආහාර දවසකට කිලෝග්‍රෑම් 7කට වඩා වැඩි ගන්න ඕන. ඛනිජ දිනකට ග්‍රෑම් 10ක්වත් ලබන මට්ටමේ ඉන්නවනම් ඊටාම හොඳයි කියන එකයි අදහස් වෙලා තියෙන්නේ. දැන් ඔය ක්‍රියාවන්ට අමතරව අපි කරපු මූලික ක්‍රියාවන්ට අමතරව ප්‍රසූතියේදී කටයුතු කළා. මුල් කිරි ලබා දුන්නා. ඉඩකඩ ලබා දුන්නා. ඒ වගේම කිරි ලබා දීමක් හෙවත් පෝෂණය ලබා දීමක් කළා. ඊට අමතරව කරන සියලුම දේවල් වලට අපි කියනවා අනෙකුත් පාලන ක්‍රියා කියලා. මේ අනෙකුත් පාලන ක්‍රියා යටතේ අපට කළ හැකි එක දෙයක් තමයි සතුන්ට නිවාස ලබා දෙන්න ඕන. වසු පැටවුන්ට නිසි පරිදි නිවාස ලබා දිය යුතු වෙනවා. එතකොට අපි කරන්නේ ඒ සඳහා පැටව් කොටු කියන නිවාස තුල තමයි ඒගොල්ල ඇති කරන්නේ. මෙතෙන්දී අපි මවගෙන් බිහි වුණු පැටවා මාසයක් යනකම් කුඩා කොටුවක නැත්තම් කුඩා නිවාසයක වෙනම දාලා තියෙනවා. ඒකට අපි කියනවා තනි කූඩුවකවත් ඉන්ඩිවිජුවල් කේජ් එක කියලා. මේ කූඩුව කියන්නේ ඒකට තනි කූඩුවට. මේකට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ඩිවිජුවල් කේජ් එක කියලා. මේක ඇතුලේ අපි ප්‍රසූතියෙන් බිහි වූ පැටවා මාසයක කාලයක් තියෙනවා. මේකේ පැටියා තනියම ඉන්නේ. ඊළඟට මේකෙන් අරගෙන දානවා කාෆ් පෙන් එක හෙවත් මේ වාගේ කොටුවකට. මේ කොටුවේ සත්තු 6ක් 8ක් 10ක් අතර ඉන්න පුළුවන්. හැබැයි සෑම සතෙකුටම නියමිත වර්ගඵලයක් උදාහරණ වර්ග මීටර 1.5ක් වාගේ ප්‍රමාණයක් ලැබෙන්නයි මේක හරි ගස්සලා තියෙන්නේ. මේකට අපි කියනවා කොමන් කේජ් එක හෙවත් පැටව කූඩුව හෙවත් පොදු කූඩුව කියලා. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක ඇතුළට සත් දාපුවාම මේගොල්ලෝ අතර ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. තරංගයක් ඇති වෙන්න පුළුවන්. අනික තමයි ප්‍රායෝගිකව සත්තු පැටව එකාට එක ලෙව කන්න පටන් ගන්නවා. ලෙව කනුවත් එක්ක මොකද වෙන්නේ? මේ මවිල් ගැලවි ගිලෙනවා මෙයාට. සමහර අයගේ රූමනේ ඇතුලේ ඔය සමහර ලාවට ඔය නියුමෝනියා ආදී මගින් මිය ගිහිල්ලා මේගොල්ලන්ට මොනවද පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වද්දී අපිට අහු වෙනවා මේගොල්ලන්ගේ රූමන් එක ඇතුලේ නැත්තම් සංකීර්ණ ආමාශය තුල විශාල මයිල් බෝල වගේ හම් වෙනවා ටෙනිස් බෝල වගේ ඒ මොකද ලෙව කාපුවා ගිහිල්ලා බඩ ඇතුලේ ඒ රූමන් එක ඇතුලේ ආහාර කැරකෙනකොට මේක බෝලයක් වෙනවා හරිම ස්මූත් බෝලයක් හම්බ වෙනවා
ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා අපිට කොමන් කේජස් වල දාපුවාම. නමුත් ඉන්ඩිවිජුවල් කේජස් දෙකටම දෙන්න විදිහක් නැහැ. වියදම වැඩි හන්දා. ඉතින් මේ වගේ සතුන්ට කොටු සපයන එකේ වාසි තියෙනවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන් අපිට සතුන්ව. ඊළඟට සතුන්ගේ සෞඛ්‍ය ගැන අපි කතා කරනවා. දැන් මේකේ අවාසනාවන්තම තත්වය තමයි හුඟක් වෙලාවට පැටවු මිය යන්නේ මාස 3ක් විතර 3මාරක් විතර ඉඳලා අනේ කිරි ඇරීම ආසන්නයේදී. ඒ නිසා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබා දුන්නොත් මේ මරණ හුඟක් වළක්වා ගන්න පුළුවන් වෙනවා. හරිද? මෙන්න සතුන්ට ඇතිවන සුලභ ආසාදන එකක් තමයි පෙකණිය ආසාදනය වෙනවා. අර කිරිවැරි අපි පැටවා ප්‍රසූතියේදී පෙකණිය කපනවනේ. ඒ කපපු ස්ථානයේ හරහා ගිහිල්ලා ආසාදන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සන්ධි ආසාදනය වෙන්න පුළුවන්. ඊළඟට ආහාර මාර්ග පද්ධතිය තුළ විවිධ අජීර්ණ හේවත් ආසාදන ඇති වෙන්න පුළුවන්. තව එකක් තමයි වසු පැටවුන්ට හරියට තියෙනවා පණු රෝග. පටිපණුවන් ඉන්නවා, වටපණුවන් ඉන්නවා ආදී විවිධ පණු රෝග ඇති වෙනවා. මේවාට ප්‍රතිකාර කරන එක වැදගත් වෙනවා. එතකොට මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයේවත් නියුමෝනියා තත්ත්වය හරි බහුල වෙනවා. අපේ ගොවිපළේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න, සතුන් එන්නත් කරන්න, ඖෂධ ලබා දෙන්න, නිසි පරිදි පණු බෙහෙත් සැපයීම ආදී වැදගත් වෙනවා මේ රෝග මර්ධනය කරගන්න. නියුමෝනියාව, පණු රෝගය ආදී වළක්වා ගන්න, ගොවිපළ සෞඛ්‍ය ආරක්ෂිත කරන්න, සත්තු එන්නත් කරන්න, ඖෂධ හරියට ලබා දෙන්න, නිසි පරිදි පණු බෙහෙත් ලබා දෙන්න ආදී දේවල් වැදගත් වෙනවා. එතකොට අපි සතුන් හඳුනා ගැනීමක් කරනවා. මේ සතුන් හඳුනා ගැනීම කියලා මෙතෙන්දි කරන්නේ අපේ ගවයින් වෙන් කර හඳුනා ගන්න තියෙන්න ඕන. විශාල වශයෙන් සතුන් ඉන්නකොට අපිට අයිතිවාසිකමක් කියන්නේ නැති වුණු ගවයා අපේම කියලා ඔප්පු කරන්න සතුන් හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ ගැන තමයි මේ කතා කරන්නට යන්නේ. දැනගන්න අයිතිය ප්‍රකාශ කරන්න වාර්තා දබා ගන්න යම් ප්‍රමාණයක හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. අපි මේ සඳහා කරන එක වැඩක් තමයි ගවයින්ගේ කන් වල ටැග්ස් එල්ලනවා. මෙහෙම තියෙනවා නම් ගවයාගේ කන මේ කනේ යම් ස්ථානයක සිදුරක් සකස් කරලා මේකට දානවා පොඩි තහඩු කෑල්ලක්. මේකේ අංකයක් සඳහන් වෙලා තියෙනවා. මේක තමයි මේ ගවයාගේ අංකය. මෙන්න මේකට කියනවා ear tagging කියලා. මේකට අපි කියනවා ear tagging කියලා. ළමයි තව එකක් තියෙනවා කන් වල අංක ගහන එකක්. මේකට අපි කියනවා ear tattooing කියලා. මෙතෙන්දි කරන්නේ ගවයාගේ කන මෙහෙම තියෙනවා නම් කනේ යම් ස්ථානයක තියෙන ලෝමාදිය ඉවත් කරලා උල් තියෙන පොඩි අඬුවක් තියෙනවා මේකට අපි කියනවා tattooing forceps කියලා. ඒක මගින් ඒ උල් වල පිළිවෙලට මොකද ඒකේ තියෙනවා මෙන්න මෙහෙම ළමයෝ ඉලක්කම් වගේ. මෙහෙම පොඩි චීන චට්ටි කෑලි වලින් හදලා තියෙනවා ඉලක්කම්. මේ ඉලක්කම් අපිට දාගන්න පුළුවන්. මේ ඉලක්කම උඩ චූටි චූටි අල්පනිති වගේ ඇන ගහලා තියෙනවා ඉලක්කමේ හැඩයට. දැන් ඉලක්කම දෙක නම් ඔක තියෙන්නේ මේ අතරනේ. උපකරණයට දාන්න ඕනේ හින්දා. මේකේ තියෙනවා මෙහෙම උල් ගහලා. ඔය විදිහට. ඒතර මේකේ උපකරණයට දාලා මෙහෙම ඒ ෆොසෙප් එක නැත්තම් අඬුව වගේ එකෙන් මෙහෙම කන වේගයෙන් මිරිකපුවාම කනේ මේ අංක ටික වදිනවා. රිදෙනවා. ඊට පස්සේ අපි ඒකට ඉන්දියන් තීන්ද ගාපුවාම මේ අංක ටික හොඳට මතුවලා තියෙනවා මෙතන. අපිට ඒ මගින් ගවයා හඳුන ගන්න පුළුවන්. ඒකට කියනවා ටැටූයින් කියලා. එහෙම නැත්නම් ඔබ දන්නවා ඇති රත් වෙච්ච යකඩයක් අරගෙන ගවයින්ගේ සමය ඇතිල්ලීමෙන් සම පුලුස්සනවා. මේකට අපි කියනවා බ්‍රෑන්ඩින් හෙවත් හංවඩු ගැසීම කියලා. මේකත් සමේ ගුණාත්මය අඩු වෙන, ඒ වගේම අධික වේදනාවක් දෙන, ආසාදන ඇති විය හැකි ක්‍රමයක් වෙලා තියෙනවා. ඊළඟට වැදගත් වෙනවා වාර්තා තබා ගන්න එක. නිවැරදිව හා හරියට සත්තු පාලනය කරනකොට අපට ඒගොල්ලන්ගේ වාර්තා තියාගන්න වෙනවා ගොවිපළක. සතුන්ගේ උපත ගැන වාර්තා, මරණය ගැන වාර්තා, සෞඛ්‍ය වාර්තා, එන්නත් වාර්තා, ආහාර ලේඛන ආදී වශයෙන් විවිධාකාර ලේඛන අපිට සිද්ධ වෙනවා ගොවිපළක නඩත්තු කරගෙන යන්න. ඒ වගේම සතුන්ගේ අං කැපීමක් කරනවා. මේකට අපි කියනවා ඩීහෝනින් කියලා. කිසියම් හේතුවක් නිසා මේගොල්ලන්ගේ අං දිගට තිබුණොත් එකිනෙකාට අනතුරු සිද්ධ වෙන්න පුළුවන්, සත්තු ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්.
ඒක වළක්වන්න කුඩා කාලේදීම අපි කරන්නේ මේගොල්ලන්ගේ හෝන් බඩ්ස් කියන ඒවා ගලවලා දානවා. මේකත් වේදනාකාරයි. ඊළඟට ඒ මත කෙමිකල් දානවා. එහෙම නැත්නම් අපි කරන්නේ ද්‍රව නයිට්‍රජන් කියන දේ අරගෙන ඒක අං මත තවරපුවාම අං ගැලවෙන්න බලනවා. මේ වගේ දේවල් කරලා අපි අං වල තියෙන බඩ්ස් ටික පුච්චලා දානවා. එතකොට අං ඇති වෙන්නේ මේ මගින් සතා ආරක්ෂාකාරී වෙනවා, අනතුරු සිදු වෙනවා අඩුයි එතකොට. ඩීහෝනින් කියලා කියනවා මේකට. ඒ වගේම සතුන්ගේ කර ඇඹීම හිවත් කැස්ට්‍රේෂන් කියලා වැඩක් තියෙනවා. මේකට යොදා ගන්න උපකරණ අපි කියනවා බර්ඩිසෝ කැස්ට්‍රේටර් කියලා. ඒ කියන්නේ පුන් සතෙක් ගත්තාම මේ කරන්නේ පුන් සතුන්ටයි. ඒගොල්ලෝ අභිජනනයට යොදා ගන්න නැත්තම් අපිට ඒගොල්ල මස් සඳහා හදා ගන්න ඕන. එතකොට මේස් දහගේ ශුක්‍රාණු නිපද වුණොත් ලිංගික ක්‍රියාකාරීත්වයක් තිබුණොත් ඒකට ශක්තිය වැය වෙලා සතාගේ වර්ධනය අඩාල වෙනවා. ඒ නිසා යම් සතෙක් අපි ප්‍රජනනයට යොදා ගන්න කල්පනාවක් නැතිනම් ඒ සතා අපි වඳ බවට පත් කරනවා. ඒකට කරන්නේ මොකක්ද? එයාගේ වෘෂණ කෝෂ දෙකට රුධිරය වසා ස්නායු ගමන් කරන නාල පද්ධතිය තලනවා. මේ සඳහා යොදා ගන්න උපකරණයට අපි කියනවා බර්ඩිසෝ කැස්ට්‍රේටර් කියලා. ඒ කියන්නේ දැන් ගවයාගේ වෘෂණය මෙහෙම තියෙනවා නම් වෘෂණ දෙකක් කොහොම තියෙනවනේ ඉතින්. මෙහෙම මේක ඉල්ලා තියෙන ස්ථානයේ තියෙනවනේ. මෙන්න මෙතනට මේක එක තලයක් තියලා මොට තලයක් තියෙන නැත්නම් මේ කැපිලා වැටෙනවනේ. අනික් පැත්තෙන් තවත් මොට තලයක් තියලා මේ තල දෙක වේගෙන් තද කරනවා. තද කරද්දී මොකද වෙන්නේ? මේ රුධිර වසා ස්නායු ඔක්කොම නාල තැලෙනවා. තැලුණාට පස්සේ ඒවා අක්‍රිය වෙලා මේ වෘෂණ කෝෂ වෙත සැපේන රුධිර වසා ස්නායු ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූල අඩාල වෙනවා. මේදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන සංශ්ලේෂණය අඩාල වීමෙන් මේ ගවයාගේ ප්‍රජනක හැකියාව නැති වෙලා යනවා. මෙන්න මේකට අපි කියනවා කැස්ට්‍රේෂන් හෙවත් කර ඇඹීම කියලා. යොදා ගන්නා උපකරණට අපි කියනවා බර්ඩිසෝ කැස්ට්‍රේටර් කියලා. මේකේ තියෙනවා මේ වගේ එක පැත්තකින් හැඩලයක්. මේකේ තියෙන ටිකක් ඔය මොට නැත්තම් අපි කියනවා බ්ලන්ට් එන්ඩ්ස් කියලා. අනික් පැත්තෙනුත් තියෙනවා මේ වගේ තව මෙහෙම කොටස. මෙහෙම එකක්. අපි කරන්නේ මෙන්න මේ කොටස් දෙක මෙතෙන්ට දාලා මේක වේගයෙන් තද්ද කරනවා. මේවා මොට දාර නැත්තම් වෘෂණ කෝෂ දෙක කැපිලා වැටෙනවනේ. මේවා බ්ලන්ට් එන්ඩ්ස් ඒවත් මොට දාර. එතකොට මොකද වෙන්නේ? මේ දාර මගින් රුධිර වසා ස්නායු නාල තැලෙනවා. තැලිලා ඒවා අවහිර වෙනවා. ඒකයි කැස්ට්‍රේෂන් කියලා කරන්නේ. ඊළඟට නාසය විදීම. අපිට නඩත්තු කරන්න නැත්නම් මේ හසුරවන්න අමාරු සත්තු ඉන්නවා නම් ඒගොල්ලන්ගේ නාහි විදිනවා. නාහි විදලා ඕකට දානවා පොඩි රවුමක්. අපි කියනවා නෝස් රින් එකක් දැම්මා කියලා. දැන් මෙහෙමනම් ගවයා ඉන්නේ ළමයි. මේ ගවයාගේ නාසය මෙහෙම විදිනවා ළමයි අපි. ගවයාගේ නාසය විදලා මේකට දානවා මෙන්න මෙහෙම රවුමක්. මේ රවුමට අපි කියනවා නෝස් රින් එක කියලා. මේක කරන්නේ ටිකක් මෙල්ල කිරීමට අපහසු ගවයින්ටයි. මේගොල්ලෝ අනිනවා වෙන්න පුළුවන්. ඊළඟට මේ නෝස් රින් එකත් එක්ක පාවිච්චි කරන්න අපි ළඟ තියෙනවා දිග අඩි 10ක් 12ක් දිග මේ උදළු මිටක් විතර ප්‍රමාණයේ තියෙන ලොකු ලී දණ්ඩක් තියෙනවා මේ විදිහට. මේ ලී දණ්ඩ කෙලවර මේ වගේ කොක්කක් හයි කරලා තියෙනවා. ලෝහමය කොක්කක් තියෙනවා මේ විදිහට. අපිට මේ ලී දණ්ඩ අරන් යන්න පුළුවන්. අපි කරන්නේ මේ ගවයා ඉන්නකොට මේකට කියන්නේ බුල් ලීඩර් කියලා. මේ බුල් ලීඩර් කියන උපකරණය අරන් ගිහිල්ලා මේ රින් එක නැත්තම් මේ කොක්කට මේ රින් එක දාගන්නවා. දාගත්තට පස්සේ අපිට ගවයා හසුරවන්න පුළුවන්. මොකද ගවයෙකුගේ තියෙන දුර්වලම ස්ථානයක් තමයි මේ නාසය කියන්නේ. දැන් මෙයාට අනින්න දෙන්න විදිහකුත් නැහැ මේ ලීයක් නේ. ඒ නිසා අපිට මේ මගින් ගවයා පහසුවෙන් හැන්ඩල් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ නෝස් රින් එකක් දාගත්තා කියලා.
මේක හුඟක් වෙලාවට කෘත්‍රිම සිංචනයට යොදා ගන්නවා වගේ ටිකක් ඔය ප්‍රචණ්ඩ ගවයින්ට තමයි පාවිච්චි කරන්නේ. අපි මේ කතා කරලා තියෙන දරුවනේ වසු පැටවුන් පාලනය ගැන. උපතේ සිට වසරක කාලයක් යනකම් අපි මේගොල්ලෝ සලකනවා වසු පැටවෙක් කියලා. හැබැයි උපතේදී කරන දේවල් තියෙනවා. මුල් කිරි ලබා දීමක් කරන්න තියෙනවා. ඊට පස්සේ සතාගේ පෝෂණය, ඉඩකඩ සැපයීම, ඒ වගේම විශේෂ පාලන ක්‍රියා තියෙනවා. මේ ගැන තමයි අපි මේ සාකච්ඡා කළේ. එතනින් පස්සේ අපිට මෙයා වැඩුණු ගවයෙක් වශයෙන් දායාද කරන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ වසුපැටවුන් පාලනය කියන පාඩම අපි මෙතකින් නතර කරනවා. මෙබඳු පාඩමක් යටතේ ඉදිරියේදී ඔබ හමු වන බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා දරුවනේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.